2012 ප්‍රශ්නය අපි මේක සාකච්ඡා කරන්න හදන්නේ. ඡේදය මම කියවන මම රූප සටහන් දෙකක් බෝඩ් එකේ දක්වලා තියෙනවා. මොකද මේ ප්‍රශ්නයට අදාළ රූප සටහන් දෙකක් තමයි මේ තියෙන්නේ. මට මේක අතරමඟදී අඳින්න ගියාම කරදර හින්දා මම මේ මුලින්ම මේ දෙක රූප සටහන් බෝඩ් එකේ දක්වලා පටන් ගන්නෙ. මේ දෙක අපිට අදාළ වෙනවා, අවශ්‍ය වෙනවා මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න යද්දී. ඒ නිසා මෙහෙමයි. පහත ඡේදයේ කියවා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ධ්වනි තරංග සඳහා ඩොප්ලර් ආචරණය ප්‍රවේග 3ක්. එනම් වාතයට සාපේක්ෂව ධ්වනියේ ප්‍රවේගය, ප්‍රභවයේ ප්‍රවේගය සහ නිරීක්ෂකයාගේ ප්‍රවේගය මත රඳා පවතී. වාක්‍ය පැහැදිලිද? ධ්වනි තරංග සඳහා ඩොප්ලර් ආචරණය කියන සංසිද්ධිය ප්‍රවේග 3ක් මත රඳා පවතිනවා. මොනවද? වාතයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය, ඒ වගේම ප්‍රභවයේ ප්‍රවේගය සහ නිරීක්ෂකයාගේ ප්‍රවේගය. අපිට පස්සේ ඕන වෙයි දැන් මේ වගේ තැන්වල ඔය පැන්සලකින් ඉරක් ගහගන්න එක හොඳයි. මොකද ටක් ගාලා අපිට ඕන වෙච්ච ගමන් අපව හොයාගන්න ලේසියි. ඒ හින්දා සාමාන්‍යයෙන් පොළොවට සාපේක්ෂව වාතයේ නිශ්චලව බව සලකන නිසා මෙම ප්‍රවේග පොළොවට සාපේක්ෂව මැනිය හැක. ඇත්තටම මේ ප්‍රවේග සියල්ලක්ම මනින්න ඕන වාතයට සාපේක්ෂව. මොකද ධ්වනි තරංගවල ප්‍රවේගය මනින්නේ වාතයට සාපේක්ෂව නිසා ප්‍රභවයේ ප්‍රවේගයත් එතකොට නිරීක්ෂකයාගේ ප්‍රවේගයත් අත් වශයෙන්ම මැනිය යුත්තේ වාතයට සාපේක්ෂව. මොකද එක එකකට වෙන වෙන රාමු සලකලා ගන්න ප්‍රවේගවල අර්ථයක් එන්නේ නැහැ. එකම රාමුවක් සලකන්න ඕනේ. එතකොට මේ වාතය කියන රාමුව සලකලා මොකද ධ්වනි ප්‍රවේගයම ඉන්නේ වාතයට සාපේක්ෂවනේ. ධ්වනි ප්‍රවේගයම ඉන්නේ වාතයට සාපේක්ෂව නිසා ප්‍රභවයේ ප්‍රවේගයත් එතකොට නිරීක්ෂකයාගේ ප්‍රවේගයත් ওই දෙක මනින්නත් ඕන වාතයට සාපේක්ෂව. නමුත් වාතය පොළොවට සාපේක්ෂව නිශ්චලව පවතිනවා කියලා උපකල්පනය කරන නිසා වාතය පොළොවට සාපේක්ෂව නිශ්චලව පවතිනවා කියලා උපකල්පනය කරන නිසා මේ ප්‍රවේග සියල්ලම පොළොවට සාපේක්ෂව මයින්න පුළුවන් කියලායි කියන්නේ. හරි. ඒකට මේවා අපි පොළොවට සාපේක්ෂව ගන්නවා. ඒකට හේතුව මොකද්ද? මෙතන සඳහන් වෙනවා වාතයේ පොළොවට සාපේක්ෂව නිශ්චලයි කියලා උපකල්පනය කරන නිසා. දැන් එතකොට වාතයේ චලනය වුණොත්, ඒ කියන්නේ සුළඟක් ඇති වුණොත් එහෙම. එතකොට එහෙමනම් වාතයේ පොළොවට සාපේක්ෂව නිශ්චල කරගන්න ඕන. මේ නිශ්චල කරගන්නේ චලනය වෙන වාතය නවත්තලා නෙමෙයි. සාපේක්ෂ ප්‍රවේගය ඇසුරෙන් වාතයේ එතකොට අපි සලකන්න ඕන ධ්වනි තරංග වල ප්‍රවේගය පොළොවට සාපේක්ෂව. ඒතර පොළොවට සාපේක්ෂව ධ්වනි තරංග වල ප්‍රවේගයයි පොළොවට සාපේක්ෂව වාතයේ ප්‍රවේගයයි දෙක අරගන්න ඕන. එහෙම අරගෙන මේ සමීකරණ අවශ්‍ය විදිහට වෙනස් කරලා ගන්න ඕන. ඇත්තටම ඒ සමීකරණ ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන් කමක් නැති වෙනවා. අර වාතයේ නිශ්චල අවස්ථාවේදී භාවිතා කරපු සමීකරණ ඒ විදිහටම පාවිච්චි කරන්න බෑ. වාතයේ චලනය වෙන අවස්ථාවේදී වාතයේ චලිතේ නැත්නම් සුළඟේ ප්‍රවේගයේ සැලකිල්ලට අරගෙන මේ සමීකරණ වෙනස් කරගන්න ඕන. හොඳයි. එසේ වුවත් ආලෝක තරංග පිළිබඳ తত্ত্বය මෙසේ නොවේ. ධ්වනි තරංග පිළිබඳ తত্ত্বය එහෙම වුණා. ආලෝක තරංග පිළිබඳ తত্ত্বය ඒ ආකාරයට වෙන්නේ නැහැ කියලායි කියන්නේ. ආලෝකයේ මෙන්ම අනිකුත් විද්‍යුත් චුම්බක තරංගවලටද මාධ්‍යයක් අවශ්‍ය නොවන අතර රික්තයක වුවද ගමන් කිරීමට හැකියාව ඇත. ආලෝකයටත් අනිකුත් විද්‍යුත් චුම්බක තරංගවලටත් ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රචාරණයට මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තරංගවලට රික්තයක වුණත් ගමන් කරන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. ආලෝක තරංග සඳහා ඩොප්ලර් ආචරණය ප්‍රවේග දෙකක්. එනම් ආලෝකයේ ප්‍රවේගය සහ ප්‍රභවයේ හෝ නිරීක්ෂකයාගේ සමුද්දේශ රාමුවේ සිට මනින ලද ප්‍රභවයේ සහ නිරීක්ෂකයා අතර සාපේක්ෂ ප්‍රවේගයේ මත රඳා පවතී. ප්‍රභවයේ සහ නිරීක්ෂකයා අතර සාපේක්ෂ ප්‍රවේගයේ මත රඳා පවතිනවා. ප්‍රවේග දෙකක් මත. මොනවද මේ ප්‍රවේග දෙක?
එකක් තමයි ආලෝකයේ ප්‍රවේගය. අනික තමයි ප්‍රභවය සහ නිරීක්ෂකයා අතර සාපේක්ෂ ප්‍රවේගය. දැන් ළමයින්ට මේ මතකයි ධ්වනි තරංග සඳහා ඩොප්ලාචරණය ගන්නකොට ප්‍රභවය සහ නිරීක්ෂකයා අතර සාපේක්ෂ ප්‍රවේගය ගත්තේ නැහැ. අර ප්‍රභවය සහ නිරීක්ෂකයා අතර සාපේක්ෂ ප්‍රවේගය ශූන්‍ය වෙන අවස්ථාවේදී පමණක් ඩොප්ලාචරණය කියන සංසිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ කියලා කිව්වට අපි මේ ඩොප්ලාචරණයට ලක් වුණාට පස්සේ දෘශ්‍ය සංඛ්‍යාත හොයනකොට ඒ ප්‍රභවයත් නිරීක්ෂකයාත් අතර සාපේක්ෂ ප්‍රවේගය නෙමෙයි සැලකුවේ ප්‍රභවයේ ප්‍රවේගයත් ගත්තා. ප්‍රභවයේ ප්‍රවේගය නිසා තරංගායාම වල වෙනස් වීමක් සිද්ධ වෙනවා කියලා අපි අරගෙන ඒ වෙනස ආදේශ කළා. ඊළඟට නිරීක්ෂකයාගේ ප්‍රවේගය නිසා නිරීක්ෂකයා වෙත ළඟා වෙන තරංගවල සාපේක්ෂ ප්‍රවේගය වෙනස් වෙනවා කියන එක සැලකිල්ලට අරගෙන ඒ අනුව එතනට ඒ ප්‍රවේගය ආදේශ කරා සැලකුවා. නමුත් අපි නිරීක්ෂකයත් ප්‍රභවයත් අතර තියෙන සාපේක්ෂ ප්‍රවේගය සැලකිල්ලට ගත්තේ නැහැ. නමුත් ආලෝකයේ සඳහා ඩොප්ලාචරණය සැලකිල්ලට ගන්නකොට ඩොප්ලාචරණයේ යෙදීම් වලදී ප්‍රභවය සහ නිරීක්ෂකයා අතර තියෙන සාපේක්ෂ ප්‍රවේගය තමයි ගන්නෙ. ඒක අර ප්‍රභවයේ තියෙන රාමුවට සාපේක්ෂව ගත්තත් කමක් නැහැ. එහෙම නැත්නම් නිරීක්ෂකයා තියෙන රාමුවට සාපේක්ෂව ගත්තත් කමක් නැහැ. මොකද ඒ දෙන්න අතරේ සාපේක්ෂ ප්‍රවේගය මොන රාමුවට සාපේක්ෂව ගත්තත් එකයි. දැන් හිතන්නකෝ උදාහරණයක් හැටියට මේ පාර දිගේ මේ පැත්තට යනවා බස් එකක් v ප්‍රවේගයෙන්. ඊට විරුද්ධ අතට යනවා කාර් එකක් u ප්‍රවේගයෙන්. ඉතින් භෞතික විද්‍යාඥයෝ මේ බස් එකද කාර් එකද මෝටර් සයිකලයේද කියලා නෑ. ඕන එකක් ඕන විදිහකට දක්ව ගන්න පුළුවන්. ඒ දක්වනවා. ඒගොල්ලෝ දක්වනවා. ඒ නිසා අපිත් එහෙම දක්වනවා. දැන් බස් එක මෙහෙම දැක්කුවා, කාර් එක මේ විදිහට දැක්කුවා. දැන් බස් එකට සාපේක්ෂව කාර් එකේ ප්‍රවේගය ගත්තොත් එහෙම v ධන u, කාර් එකට සාපේක්ෂව බස් එකේ ප්‍රවේගය ගත්තත් ඒකත් v ධන u. ඒ නිසා මේ ඒක ප්‍රශ්නයක් නෑ මොන රාමුවට සාපේක්ෂවද ගන්න කියන එක. ප්‍රභවයේ තියෙන රාමුවට සාපේක්ෂව ගත්තත් කමක් නෑ. නිරීක්ෂකයා ඉන්න රාමුවට සාපේක්ෂව ගත්තත් කමක් නෑ. කොහොම ගත්තත් ලැබෙන්නේ එක්කෙනෙකුට සාපේක්ෂව අනිත් කෙනාගේ ප්‍රවේගය. ඒ දෙන්න අතර සාපේක්ෂ ප්‍රවේගය තමයි ලැබෙන්නේ. හොඳයි. එතකොට මෙතන මේ කිව්ව කාරණේ තමයි මේ ප්‍රවේග දෙක ආලෝකයේ සඳහා ඩොප්ලර් ආචරණයේදී ඒ ඩොප්ලාචරණය සංසිද්ධිය රඳා පවතින ප්‍රවේග දෙක. එකක් තමයි ආලෝකීය ප්‍රවේගය, අනික තමයි ප්‍රභවය සහ නිරීක්ෂකයා අතර තියෙන සාපේක්ෂ ප්‍රවේගය. ඔන්න ඔය කියන ප්‍රවේග දෙක මත තමයි මේක රඳා පවතින්නේ. හොඳයි. මම ඡේදයේ ඉදිරියට කියවන්නම්. යම් ආලෝක ප්‍රභවයක් අපට සාපේක්ෂව නිශ්චලව පවතී නම් අප අනාවරණය කරගන්නේ ප්‍රභවයේ සංඛ්‍යාතය f0ට සමාන වන සංඛ්‍යාතයක් සහිත ආලෝකයක් වන අතර එම සංඛ්‍යාතයේ නිසි සංඛ්‍යාතය ලෙස හැඳින්වේ. දැන් යම්කිසි ආලෝක ප්‍රභවයක් අපිට සාපේක්ෂව නිශ්චලව තියෙනවා නම් යම් ආලෝක ප්‍රභවයක් අපිට සාපේක්ෂව නිශ්චලව තියෙනවා නම් අපි අනාවරණය කරනවා ඒකේ සංඛ්‍යාතය f0 කියලා. යම් කිසි ආලෝක ප්‍රභවයක් අපිට සාපේක්ෂව නිශ්චලව පවතිනවා නම් ආලෝක ප්‍රභවය අපිට සාපේක්ෂව නිශ්චලව තියෙනවා නම් ඒකේ සංඛ්‍යාතය අපි අනාවරණය කරනවා f0 කියලා. f0 ආලෝක ප්‍රභවයෙන් එකතු කරන ඒ ආලෝකයේ සංඛ්‍යාතය f0 කියලා අනාවරණය කරනවා. එතකොට මේ f0ට කියනවා නිසි සංඛ්‍යාතය කියලා. ඒකට කියනවා නිසි සංඛ්‍යාතය කියලා. නිසි සංඛ්‍යාතය.
ඒකට කියන්නේ අපි නිසි සංඛ්‍යාතය කියලා. අපි අනාවරණය කරනවා F0 ඒක නිසි සංඛ්‍යාතය. ඒක නිසි සංඛ්‍යාතය. ඒ අපෙන් වේගයෙන් වේගය සහිතව ඉවත් වේ නම් වේ කියන එක ආලෝකයේ ප්‍රවේගයට වඩා ගොඩක් කුඩා කියලා මෙතන දක්වලා තියෙනවා. ඒ අපෙන් වේගය සහිතව ඉවත් වේ නම් අප අනාවරණය කරන ආලෝකයට ඩොප්ලාචරණය නිසා F0 ගෙන් විස්ථාපනය වූ shifted කියලා වරහන් ඇතුලේ තියෙනවා F සංඛ්‍යාතයක් ඇති අතර මේ පහත සූත්‍රය මගින් දෙනු ලැබේ. එතකොට දැන් මේ කියන ප්‍රභවය අපෙන් ඉවත් වෙනවා නම් මේක මෙහෙම යම්කිසි v ප්‍රවේගයකින් අපෙන් ඉවත් වෙනවා නම් අපි අනාවරණය කරන සංඛ්‍යාතය F. අපි අනාවරණය කරන සංඛ්‍යාතය F. එතකොට ඒක F0 ටගේට වඩා වෙනස් එකක්. ඒක F0 ටගේට වඩා වෙනස් එකක්. ඒක අපි කියනවා F0 ගෙන් විස්ථාපනය වෙනවා කියලා. නිශ්චල ප්‍රභවයේ නිශ්චලව තිබුණා නම් අපි අනාවරණය කරන සංඛ්‍යාතය F0. ප්‍රභවයේ අපෙන් ඉවතට යනවා නම් v කියලා වේගකින් අපි අනාවරණය කරන සංඛ්‍යාතය F. ඒතර F කියන එක F0 වඩා වෙනස්නේ. F කියන එක එහෙනම් F0 ගෙන් වෙනස් වූ වගයක්. ඒ හින්දා F කියන එක F0 ගෙන් විස්ථාපනය වූ සංඛ්‍යාතයක් කියලා කියනවා. F කියන්නේ F0 ගෙන් විස්ථාපනය වූ සංඛ්‍යාතයක්. shifted කියලා කියන්නේ. එතකොට මේ shifted frequency එක විස්ථාපනය වූ සංඛ්‍යාතය අපිට කියනවා F සමානයි F0 එක ඍණ බීටා මගින් ලැබෙනවා කියලා. ඒත් වශයෙන් මේ සූත්‍ර මෙහෙම දීලා තියෙන්නේ මේ ඩොප්ලාචරණය ආලෝක තරංගවල ඩොප්ලාචරණය අපිට අදාළ නැති නිසා විශේෂ නිර්දේශය තුල නැති නිසා නමුත් ගාන දීලා තියෙනවා. ගාන දීලා තියෙන්නේ අපි වැරගෙන ගිහින් තියෙනවා මේ ගානේදී මේ ධ්වනි තරංගවල ඩොප්ලාචරණයේ සිට ආලෝක තරංගවල ඩොප්ලාචරණයේ දක්වා. නමුත් ආලෝක තරංගවල ඩොප්ලාචරණය පිළිබඳව අපේ විශේෂ නිර්දේශයට අදාළව සාකච්ඡා කරන්න නැති නිසා තමයි මේ විස්තරය මේ ගැන දීලා අදාළ සමීකරණ දීලා ප්‍රශ්න අහන්නේ. ඉතින් එවැනි ප්‍රශ්න අහන්න පුළුවන්. මොකද අපි ඉගෙනගෙන තියෙන, උගන්වලා තියෙන, ළමයි ගාව තියෙන දැනුම ඇසුරෙන් තමගේ සීමාවෙන් ඔබට ගිහිල්ලා පිළිතුරු සපයන්න පුළුවන්කම තියෙනවා. අනික මේ වගේ ප්‍රශ්නයක් අහන එක කොහොමත් කරන්න පුළුවන්. මොකද හේතුව මේ අවශ්‍ය කරන සමීකරණ මඟ පෙන්වීම ඔක්කොම මේ ප්‍රශ්නය ඇතුළෙම තියෙනවා. ප්‍රශ්නය ඇතුළෙම උත්තර ටික තියෙනවා. ඒ නිසා මේ වෙනි ප්‍රශ්නයක් අහන එක වරදක් නෙවෙයි. එහෙම අහන්න පුළුවන්. කාටවත් කියන්න බෑ මේක සිලබස් එකෙන් පිට කියලා. මේ වගේ ප්‍රශ්නයකට උත්තර දීමේ හැකියාව ළමයින්ට තියෙන්න ඕන. එතකොට මෙන්න මේ සමීකරණය F සමාන F0 වාරයක් වරහන් ඇතුලේ එක ඍණ බීටා කියලා දීලා තියෙනවා මේ ඔය විස්ථාපනයේ වූ සංඛ්‍යාතය. F0 ගේ සිට වෙනස් වෙලා තියෙන සංඛ්‍යාතය. මේකේ බීටා කියලා කියන්නේ v බෙදීම c. එතකොට උතන v කියලා කියන්නේ මේ ප්‍රභවය ගමන් කරන ප්‍රවේගය, c කියලා කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. ඉතින් තවදුරටත් මේ ප්‍රශ්නේ දීලා තියෙනවා එසේ වුවත් සාමාන්‍යයෙන් ආලෝකය හා සම්බන්ධ මෙනීම් සංඛ්‍යාතවලට වඩා තරංගායම මගින් සිදු කරන නිසා ඉහත සූත්‍රය තරංගායම ඇසුරෙන් පහත සඳහන් ආකාරයෙන් නැවත ලිවිය හැක. ඇත්තටම අපි දන්නවා මේ ආලෝකයේ සම්බන්ධ විවිධ මෙනුම් ගැන කියද්දී විවිධ දේවල් කියද්දී සංඛ්‍යාත භාවිතා කරනවට වඩා තරංගායම භාවිතා කරන බව. අපේ දෘෂ්ටි පරාසය ගැන කියද්දී උනත් සංඛ්‍යාතේ නෙමෙයි තරංගායම ඇසුරෙන් තමයි ඒක කියන්නේ.
විවිධ තරංග බොහෝ විට තරංගායාම ඇසුරෙන් තමයි ප්‍රකාශ කරන්නේ. ඉතින් යම් කාලවල විවිධ ওই විද්‍යුත් චුම්බක තරංග ගැන කියද්දී නම් විවිධ දේවල් සම්බන්ධයෙන් ගත්තොත් නම් සංඛ්‍යාත භාවිතා කරන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ඔය රේඩියෝ තරංගවල විවිධ ඔය channel අහු වෙන්නේ. ඒ තරංග ඒවේ ෆ්‍රීකවෙන්සි එක බොහෝ විට ඒ ෆ්‍රීකවෙන්සි එක තමයි කියන්නේ. ඉස්සර නම් තිබුණා ඔය short waves ඒ විදිහට කෙටි තරංග ඒ ආදී වශයෙන් හඳුන්වපු තරංග රේඩියෝ තරංග. ඉතින් ඒවා මේ මෙගාහර්ට්ස් ගිගාහර්ට්ස් ඒ වගේ මේ ඔය කෙටි තරංග දිගු තරංග ආදී වශයෙන් කියනකොට කියන්නේ ඔය තරංග ආයාම පිළිබඳව සැලකිල්ලට අරගෙන. නමුත් ඔය ඒ තරංග ආයාම මේ තරංග ගැන කියද්දි මෙගාහර්ට්ස් ගිගාහර්ට්ස් මෙච්චරයි කියලා තරංගවල සංඛ්‍යාත ප්‍රකාශ කරන අවස්ථා එහෙමත් තියෙනවා. නමුත් බොහෝ විට ආලෝකයේ සම්බන්ධ දේවල් වලදී තරංග ආයාමයේ ඇසුරෙන් තමයි ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මේ විදිහට මේ ප්‍රකාශනය ගත්තත් ඒ සමීකරණයම තරංග ආයාම ඇසුරෙන් මෙන්න මේ විදිහට v සමානයි ඩෙල්ටා ලැම්ඩා බෙදීම ලැම්ඩා නෝට් වාරයක් c කියලා දක්වන්න පුළුවන් කියලා කියන්නේ. ඒකේ ඩෙල්ටා ලැම්ඩා කියලා කියන්නේ මේ තරංග ආයාම වෙනස. ඒක අපිට ලැබෙනවා ලැම්ඩා ඍණ ලැම්ඩා නෝට් කියලා. ලැම්ඩා ඍණ ලැම්ඩා නෝට්. එතකොට මේ ලැම්ඩා කියලා කියන්නේ අර චලනය වෙන ප්‍රභවයේ නිකුත් කරන තරංග ඒවා අනාවරණය කර ගැනීමේදී අනාවරණය කරන තරංග ආයාමය. ලැම්ඩා නෝට් කියන්නේ ප්‍රභවයේ නිශ්චලතාවයේ තියෙන අවස්ථාවේදී අර නිසි සංඛ්‍යාතයේ සහිත තරංග නිකුත් කරන අවස්ථාවේදී ඒ තරංගවල ආයාමය. ඉතින් ওই විදිහට දක්වන්න පුළුවන්. ඩෙල්ටා ලැම්ඩා රාශිය ඩොප්ලර් විස්ථාපනය කියලා හඳුන්වනවා කියලා කියනවා. මේ ඩෙල්ටා ලැම්ඩා කියන රාශියට ඩොප්ලර් විස්ථාපනය කියලා කියනවා. ඩොප්ලර් විස්ථාපනය. ඩොප්ලර් shift ඩොප්ලර් විස්ථාපනය කියලා එකට කියනවා. ඉතින් තවත් විස්තර තියෙනවා. ආලෝක ප්‍රභවය අපගෙන් ඈත් වන්නේ නම් ලැම්ඩා නෝට්ට වඩා දිගු වී ඩෙල්ටා ලැම්ඩා ධනාගයක් ගන්නා අතර සිදුවන ඩොප්ලර් විස්ථාපනයේ රක්ත විස්ථාපනයක් ලෙස හැඳින්වේ. දැන් මේ ප්‍රභවය අපෙන් ඈත් වෙනවා නම් මේ ඩෙල්ටා ලැම්ඩා කියන එක වැඩි වෙනවා. ඩෙල්ටා ලැම්ඩා කියන එක ධනාගයක් ගන්නවා. ලැම්ඩා කියන එක ලැම්ඩා නෝට්ට වඩා දිගු වෙනවා. දැන් මේ අවස්ථාව ගත්තොත් එහෙම මෙතනනේ ලැම්ඩා නෝට් කියන එක තියෙන්නේ. එතකොට මේක ලැම්ඩා නෝට්ට වඩා වැඩි වෙනවා ප්‍රභවය අපෙන් ඉවතට යනවා නම්. ලැම්ඩා කියන එක ලැම්ඩා නෝට්ට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ තරංග ආයාමයේ දිගු වෙනවා කියලා කියන්නේ. මම උපසටහනෙත් යම් තරමකට ඒක පෙන්නලා තියෙනවා. ඒකට කියන්නේ මේ තරංග ආයාමයේ දිගු වෙනවා කියලා. එතකොට තරංග ආයාමයේ දිගු වෙනවා ලැම්ඩා ඍණ ලැම්ඩා නෝට් වලින් ලැබෙන මේ ඩෙල්ටා ලැම්ඩා කියන එක ධනාගයක් ගන්නවා. ඉතින් අතොස්සේ මේක පැහැදිලිනේ තරංග ආයාමයේ ලැම්ඩා කියන එක වැඩි වුණොත් නැත්නම් ඒක දිගු වුණොත් එහෙම ওই ඩෙල්ටා ලැම්ඩා කියන එක ධනාගයක් ගන්නවා කියන එක පැහැදිලි. එතකොට මේ සිදුවෙන ඩොප්ලර් විස්ථාපනය කියන්නේ ඩෙල්ටා ලැම්ඩා කියන එක හඳුන්වන්නේ රක්ත විස්ථාපනයක් කියලා. ඒකට කියන්නේ රක්ත විස්ථාපනයක් නැත්නම් රෙඩ් shift කියලා කියන්නේ. ඒ කියන්නේ ආලෝක ප්‍රභවයේ අප කෙරෙන් ඈතට යනවා නම් සිදුවෙන්නේ රක්ත විස්ථාපනය. ආලෝක ප්‍රභවයේ අප කරා ලං වේ නම් ලැම්ඩා නෝට්ට වඩා කෙටි වී ඩෙල්ටා ලැම්ඩා ඍණාගයක් ගන්නා අතර සිදුවන ඩොප්ලර් විස්ථාපනය නීල විස්ථාපනයක් blue shift ලෙස හැඳින්වේ. ප්‍රභවය අප දෙසට ලං වෙනවා නම් ඔය
තරංග ආයාමේ කෙටි වෙනවා. ප්‍රභවය අපි දැසට ලං වෙනවා නම් තරංග ආයාමය ඒ කියන්නේ ලැම්ඩා කියන එක ලැම්ඩා නෝට් වලට වඩා අඩු වෙනවා. ප්‍රභවය අපි දැසට ලං වෙනවා නම් මෙහෙම හිතමුකෝ v ප්‍රවේගයකින් ලං වෙනවා කියලා. එහෙම වුණොත් එහෙම ඒ ලැම්ඩා අගය මේ ලැම්ඩා නෝට් වඩා අඩු වෙනවා. ලැම්ඩා නෝට් වඩා අඩු වෙනවා. කියන්නේ ඈත් වෙන ප්‍රභවයෙන් එන අපි අනාවරණය කරගන්න සංඛ්‍යා තරංග ආයාමي ලැම්ඩා නෝට් වඩා අඩු වෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ලැම්ඩා කියන එක ලැම්ඩා නෝට් වඩා අඩු වුණොත් ඩෙල්ටා ලැම්ඩා ඍණාගයක් ගන්නවා. ඒ කියන්නේ සිදුවන ඩොප්ලර් විස්ථාපනය කියන එක ඍණ වෙනවා. ඉතින් ඩොප්ලර් විස්ථාපනය ඍණ වෙනවා නම් ඒකට කියන්නේ බ්ලූ shift කියලා. නීල විස්ථාපනයක්. ඒකට කියන්නේ නීල විස්ථාපනයක් කියලා. එතකොට අත් වශයෙන්ම මේක නීල විස්ථාපන රක්ත විස්ථාපනය කියලා හඳුන්වන අර්ථය දැන් පැහැදිලි. මොකද තරංග ආයාමය වැඩි වෙනවා කියන්නේ අර වර්ණාවලියේ රක්ත වර්ණයේ පැත්තට තමයි ගමන් කරන්නේ. තරංග ආයාමය අඩු වෙන උනොත් එහෙම ඒ වර්ණාවලියේ නීල වර්ණයේ පැත්තටයි ගමන් කරන්නේ. එතකොට ඒ නිසා තමයි මේක රක්ත විස්ථාපනය නීල විස්ථාපනය කියලා හඳුන්වන්නේ. ඉතින් මේක අත් වශයෙන්ම වැදගත් යෙදීමක්. මේ සංසිද්ධිය ආලෝකයේ සම්බන්ධ මේ ඩොප්ලාචරණය කියන සංසිද්ධිය තාරකා විද්‍යාවේදී ඊටාම වැදගත් විදිහට වැදගත් යෙදීමක් වැදගත් භාවිතාවන් රාශියක් මේකේ තියෙනවා. තාරකා විද්‍යාත්මක කටයුතු වලට යම් පුරෝකතනයන් කරන්න මේ සංසිද්ධිය ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම යම් කල්පිතයන් සාධනය කර ගැනීම සඳහා එහෙම නැත්නම් යම්කිසි කල්පිතයන් වලට සාක්ෂි ලබා ගැනීම සඳහා මේ ඩොප්ලාචරණ කියන සංසිද්ධිය නිසා ඇති වෙන මේ රක්ත විස්ථාපනය නීල විස්ථාපනය කියන සිද්ධි ඉතා වැදගත් වෙනවා. හොඳයි මේකේ තියෙනවා තව තරු මන්දාකිනි සහ අනෙක් ආලෝක ප්‍රභවයන් තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ භාවිතයෙන් අපට ළඟා වන ආලෝකය තරු මන්දාකිනි සහ අනෙක් ආලෝක ප්‍රභවයන්ගේ තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ භාවිතයෙන් අපට ළඟා වෙන ආලෝකයේ ඩොප්ලර් විස්ථාපනය මැනීම මගින් ප්‍රභවයක් එක්කෝ අපෙන් කෙලින්ම ඈත් වන්නේද නැතහොත් අප කරා කෙලින්ම ළඟා වන්නේද කොපමණ වේගයකින්ද යන්න විද්‍යාඥයන්ට නිර්ණය කළ හැකියි. ඒක තමයි මම අර කලින් කිව්වේ. මේ තාරකා විද්‍යාවේදී මේක ගොඩක් වැදගත් වෙනවා කියලා. මොකද මේ තරුවක් හරි මන්දාකිනියක් හරි අපෙන් ඈත් වෙනකොට ඒකෙන් වෙන්නේ රක්ත විස්ථාපනයක්. එතකොට අපි කරා ලං වෙනකොට සිද්ධ වෙන්නේ නීල විස්ථාපනයක්. ඉතින් ඒ ආලෝකය නිරීක්ෂණය කරලා තරුවකින් හෝ මන්දාකිනියකින් හෝ එන ආලෝකය නිරීක්ෂණය කළා සිදු වෙලා තියෙන රක්ත විස්ථාපනයක්ද එහෙම නැත්නම් සිදු වෙලා තියෙන නීල විස්ථාපනයක්ද කියන එක දැනගෙන ඒක මැනගෙන ඒ අනුව නිර්ණය කරන්න පුළුවන් මේ තරුව නැත්නම් මේ මන්දාකිනිය අපෙන් කෙලින්ම ඉවතට යන එකක්ද එහෙම නැත්නම් මේ තරුව මේ මන්දාකිනිය අපිට අපි දෙසට කෙලින්ම එන එකක්ද ඉවතට යනවා නම් ඒකේ වේගය මොකක්ද අපි දෙසට කෙලින්ම එනවා නම් වේගය මොකක්ද කියලා කරුණු රාශියක් අනාවරණය කර ගැනීම සඳහා මේ ඩොප්ලර් විස්ථාපනය කියන සංකල්පය භාවිත කරන්න පුළුවන්. ඉතින් ඒක එහෙම කරන්න පුළුවන් විද්‍යාඥයෝ ඒ වැඩේ කරනවා. ඊළඟ M87 නමින් හැඳින්වෙන මන්දාකිනියක් වටා අරය 100යි ආලෝක වර්ෂ දුරකින් කක්ෂගත වී ඇති තාරකා අතර පවත්නා වායු ප්‍රදේශ දෙකක් රූපයේ පෙන්වා ඇත. මේ තියෙන රූප සටහන. මේ තිතක් වගේ දක්වලා තියෙන්නේ M87 කියලා හඳුන්වන ඔය මන්දාකිනිය. ඊළඟට මේ
විශාල ගෝල දෙකක් විදියට පෙන්වලා තියෙන්නේ. අත් වශයෙන්ම තාරකා අතර පවතින වලාවන් දෙකක්. වායු ප්‍රදේශ දෙකක්. තාරකා අතර පවතින වායු ප්‍රදේශ දෙකක්. ඒ අන්තර්තාරීය වලාවන් කියලා මේවට කියනවා. අන්තර්තාරීය ඉන්ටර්ස්ටෙලාර් ඩස්ට් ක්ලවුඩ්. ඒ වගේ මේ තාරකා අතර පවතින වලාවන් දෙකක් තමයි මේ දක්වලා තියෙන්නේ. ඒ ලොකුවට දක්වලා තියෙන එක. ඒවා විශාල වලාවන්. මේ මන්දාකිණියේ ඉඳලා ආලෝක වර්ෂ 100ක් දුරින් තමයි මේ වලාව තියෙන්නේ. ඒ වගේම මේකත් තියෙන්නේ ආලෝක වර්ෂ 100ක් දුරින්. ඒ වායු ප්‍රදේශ දෙක තමයි රූපේ පෙන්වලා තියෙන්නේ. එක් ප්‍රදේශයක v වේගයෙන් අප කරා ළඟා වෙන එක් ප්‍රදේශයක් v වේගයෙන් අප කරා ළඟා වෙන අතර අනෙක් ප්‍රදේශයේම වේගයෙන් අපෙන් ඈත් වේ. එතකොට මේ එක ප්‍රදේශයක් v වේගයකින් අපි කරා ළඟා වෙනවා. මෙහෙම. අනිත් ප්‍රදේශයේ v වේගයෙන් අපෙන් ඈත් වෙනවා. එතකොට මේක මෙහෙම කැරකි යන්නේ. එතකොට කැරකි යනකොට සමහර දැන් ඕක එකක් අපේ දෙසට එද්දී අනික අපෙන් ඈත් වෙනවා. හැමතිස්සෙම එහෙමයි. මෙම ප්‍රදේශ දෙකෙන් අප කරා පැමිණෙන ආලෝකයේ තරංගායාමේ ලැම්ඩා සමගහි තීව්‍රතාවය වෙනස් වන ආකාරයේ රූපේ පෙන්වා ඇත. මේ ප්‍රදේශ දෙකෙන්ම දැන් ඉතින් ආලෝකය ওই ප්‍රදේශ දෙකෙන්ම එනවනේ. දැන් එක ප්‍රදේශයක් අපෙන් ඈත් වෙනවා, අනිත් ප්‍රදේශය අපිට ලං වෙනවා. ඒ උනාට ඔය දෙකෙන්ම අපි වෙතට ආලෝකය එනවා. දෙකෙන්ම ආලෝකය එනවා. ඒ දෙකෙන්ම එන ආලෝකයේ තීව්‍රතාවය ලැම්ඩා සමග වෙනස් වෙන ආකාරය තමයි මෙන්න මේ සටහනේ දක්වලා තියෙන්නේ. දෙකෙන්ම එන ආලෝකයේ තීව්‍රතාවය ලැම්ඩා සමග, ඒ කියන්නේ තරංගායාමයේ එන ආලෝකයේ තරංගායාමය සමග තීව්‍රතාවය වෙනස් වෙන ආකාරය. ඉතින් මේ අපිට මේ ගත්තොත් මේකේ උපරිමයන් දෙකක් තියෙනවා. උපරිමයන් දෙකක් තියෙනවා. ඒ තීව්‍රතාවයන් උපරිම වෙන්නේ අපිට හිතන්න පුළුවන් මේ එක තරංගායාමයකදී එක උපරිමයක් තියෙනවා. තව තරංගායාමයකදී තව උපරිමයක් තියෙනවා. දැන් අපි ආසන වශයෙන් ගත්තොත් එහෙම දැන් අපෙන් ඈතට යන මේ වලාව අපෙන් ඈතට යන වලාවෙන් නිකුත් වෙන ආලෝකයේ තරංග ආයාම ආසන වශයෙන් යම්කිසි අගයක් වටා තියෙන්නේ. ඒක නිකන් මෙතන 500 හරි 502 හරි වෙන්න පුළුවන්. මොකක් හරි යම්කිසි අගයක් වටා තමයි අපෙන් ඈතට යන ආලෝකයෙන් අපෙන් ඈතට යන වලාවෙන් නිකුත් වෙන තරංගවල ආයාමයේ තියෙන්නේ. හරියටම නිශ්චිතම අගයේ තියෙන එකක් නැහැ. එකම අගයක සියලුම ආලෝකයේ එකම තරංගායාමයේ පවතින්නේ නැහැ. යම්කිසි තරංගායම් පරාසයක් තියෙනවා. නමුත් ආසන්න වශයෙන් ඒ වලාවෙන් නිකුත් කරන තරංග වල ආයාමයන් එක අගයක් අසල එක අගයක් වටා තමයි තියෙන්නේ. හරියට දැන් මෙන්න මේ 500 ගත්තොත් 500 වටා මේ වෙහිදිලා තියෙන්නේ. ඒ වගේ. එහෙම නැත්නම් 502 ගත්තොත් 502 වටා වෙහිදිලා තියෙනවා වගේ. එහෙම එක අගයක් වටා. ඒ වගේම අපි කරා ළඟා වෙන ඒ වලාව මගින් නිකුත් කරන ආලෝකය ගත්තොත් එහෙම ඒ ආලෝකයත් එකම තරංගායාමයේ ආලෝකය වෙන්න බෑ කොහොමත්. නමුත් එක්තරා අගයක් ආසන්නයේ එක්තරා අගයක් වටා ව්‍යාප්ත වෙලා තමයි තියෙන්නේ. ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ ආලෝකයේ තරංගායාම වල ඩිස්ට්‍රිබියුෂන් එක ඉන්නේ එක්තරා අගයක් වටා. එක්තරා අගයක් වටා තමයි මේ තරංගායාම වල ඩිස්ට්‍රිබියුෂන් එක එන්නේ. දැන් මෙතන එහෙම පැහැදිලිව හඳුනාගත හැකි ව්‍යාප්ති දෙකක් තියෙනවා. ව්‍යාප්ති දෙකක් තියෙනවා. එක ව්‍යාප්තියක අඩු තරංගායාමයක් තියෙන්නේ 500.
අනිකේ වැඩි තරංගායාමයක් තියෙන්නේ. දැන් අපි දන්නවා මේ රෙඩ් shift blue shift ගැන කතා කරපු නිසා රක්ත විස්ථාපනය නීල විස්ථාපනය ගැන කතා කරපු නිසා වැඩි තරංගායාමේ වැඩි වෙන්නේ ප්‍රභවයක් අපෙන් ඉවතට යනකොට. ප්‍රභවයක් අපි දෙසට එනකොට තරංගායාමය අඩු වෙනවා. එහෙනම් මේ පැහැදිලිවම හඳුනාගත හැකි ඒ ව්‍යාප්ති දෙකින් අඩු තරංගායාම සහිත ව්‍යාප්තිය අදාළ වෙන්න ඕන අපි දෙසට එන වලාව සඳහා. එහෙනම් මේ 500යි නැනෝමීටර් කියන ව්‍යාප්තිය අදාළ වෙන්න ඕන අපි දෙසට එන වලාව සඳහා. වැඩි තරංගායාමයේ සහිත ව්‍යාප්තිය අදාළ වෙන්න ඕන අපෙන් ඉවතට යන වලාව සඳහා. ඔන්න ඒ කාරණේ තේරුම් ගන්න ඕන. එතකොට වායුව මන්දාකිනියේ මැද්දේ එම් ස්කන්ධය නිසා ඇතිවෙන ගුරුත්වාකර්ෂණ බලයේ බලපෑම යටතේ පවතී. මෙම මැද්දේ ස්කන්ධය අපගේ සූර්යාගේ ස්කන්ධයෙන් බිලියන 2ක ගුණයක පමණ වීම මැද්දේ සුපිරි ස්කන්ධයක් සහිත කළු කුහරයක් පවතින බව ප්‍රබල ලෙස යෝජනා කරයි. ප්‍රබල ලෙස යෝජනා කරනවා කියලා කියනවා. මේ වලාවල් දෙක ඇයි මේ වලාවල් දෙක මෙහෙම කැරකි මේක වටේම තියෙන්නේ? ඇයි බැරි මේ වලාවට යන්න? ඇයි මේකට යන්න බැරි? ඒ දෙක වලාවල් දෙකක් වගේ මෙහෙම එකතු වෙලා තියෙන්නේ ඒ එක වලාවේ තියෙන ස්කන්ධය නිසා ඇති කරන ගුරුත්වාකර්ෂණයෙන් තමයි වලාවක් විදිහට මේක එක්කහුව වෙලා තියෙන්නේ. ඒක විසිරීලා යන්නේ නැතුව. එතකොට එක එකක් ඒ විදිහට එකතු වෙලා තියෙද්දී නැවත සැරයක් වලාවල් දෙකම එකිනෙකාගෙන් ඉවතට යන්නේ නැතුව මේ විදිහට ගමන් කරමින් තියෙන්නේ වලාවල් දෙක මැද්දේ තියෙන මෙන්න මේ මන්දාකිනිය නිසා. ඒ මන්දාකිනිය අතිවිශාල ස්කන්ධයක් තියෙනවා කියලා කියනවා. කුඩාවට මේක ලකුණු කරලා තිබුණා වුණාට සූර්යයා වගේ බිලියන 2ක අපගේ සූර්යයා වගේ බිලියන 2ක පමණ ස්කන්ධයක්. බිලියන 2ක පමණ ගුණයක ස්කන්ධයක්. ඒ කියන්නේ අපේ සූර්යාගේ ස්කන්ධය බිලියන 2කින් ගුණ කරපුවාම බිලියන 2යි කියලා කියන්නේ 2.9ක් නේ. බිලියන 2කින් ගුණ කරපුවාම ලැබෙනවා මේ මන්දාකිනියේ ස්කන්ධය. ඉතින් ඒ තරම් ලොකු ස්කන්ධයක් ඔය මන්දාකිනියේ තියෙන එකකින් යෝජනා කරනවා කියලා කියනවා. ඔය මන්දාකිනියේ කේන්ද්‍රේ මොකද්ද? සුපිරි ස්කන්ධයක් සහිත කළු කුහරයක්. ඒ කියන්නේ සුපිරි කියන්නේ අතිවිශාල කියන එක. මේක මේ කියන්න වචන නැති හින්දා මෙහෙම කියන්නේ. සුපිරි කියලා. කියන්න වචන නැති වුණාම කියනවනේ එහෙම සුපිරි කියලා. එතකොට මේ සුපිරි කියලා කියන්නේ මාර ස්කන්ධයක් කියන එක. අපි කියන ඉතින් මාර කියලා. එතකොට සුප කියන එක මේ මහා ස්කන්ධයක් කියලා කියනවා. අතිවිශාල ස්කන්ධයක් සහිත කළු කුහරයක් තියෙන බවට කවුරු හරි දැකලා තියෙනවා කියලාද කියන්නේ? එහෙම එකක් නෙමෙයි කියන්නේ. කවුරු හරි දැකලා තියෙනවා කියන එක නෙමෙයි. එහෙම එකක් ඇති කියලා යෝජනා කරනවලු මේ. කවුද යෝජනා කරන්නේ? අපි කවුරුත් යෝජනා කරන්නේ ඒක යෝජනාවක් ඒකෙන්ම එන යෝජනාවක් අපිට යෝජනා කරන්න පොළඹවනවා. එහෙම අපි කවුරුහරි යෝජනා කරනව නෙමෙයි. එවැනි යෝජනාවක් මතුවෙනවා මේ සැකස් මෙම්ම කියලා කියන්නේ. එතකොට එච්චර ස්කන්ධයක් පැවතීම මගින් ඒකෙම තමයි අපි නිගමනයකට තල්ලු කරන්නේ කියන එකයි මේකේ අදහස් කරන්නේ. ඔන්න මම ඡේදයේ කියුවා. අත් වශයෙන්ම මේ ඡේදයේ සෑහෙන කරුණු ටිකක් අන්තර්ගත වෙලා තිබුණා. නමුත් මෙච්චර වෙලාවක් ගන්න අවශ්‍ය නැහැ කොහොමදත්ම විභාගයේදී. මොකද මම මේක කියවද්දි මම සෑහෙන විස්තර කිරීමක් කරා. මේ කියන්නේ අමතර කරුණු මේ හා සම්බන්ධ සියල්ලම විස්තර කරා. නමුත් විභාග ප්‍රශ්නේ කරද්දී එහෙම මේ වටපිටාව විස්තර කර ඉඳීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මට මේකට මෙතෙන්දි මේ ළමයින්ට හොඳ පැහැදිලි අවබෝධයක් ලබා දීමේ අවශ්‍යතාවය මත මම මේ සමහර කාරණා පිළිබඳ වැඩි විස්තර කළාට
ළමයින්ට අවශ්‍ය වෙන්නේ ඡේදය කියවලා ඡේදයේ ඇතුලේ තියෙන දේ වටහා ගැනීම පමණයි. ඉන් පිටත තියෙන දේ නෙමෙයි ඡේදයේ තුල තියෙන දේ වටහා ගැනීම පමණයි අවශ්‍ය වෙන්නේ. මොකද ඡේදයේ තුල තියෙන දේෙන් තමයි ප්‍රශ්නේ අහන්නේ. හොඳයි. දැන් අපිට යන්න පුළුවන් ප්‍රශ්න වලට. අපි දැන් යමු ඊළඟට ප්‍රශ්න වලට. මම හිතන්නේ මේ ඡේදයෙන්ම තමයි මේ සියලුම ප්‍රශ්න අහන්නේ. ඒ නිසා පිළිතුරු හොයන එක ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඡේදෙමයි ඔය තියෙන්නේ උත්තර. ඒ හින්දා ඡේදය හොඳින් අවබෝධ කරගත්තාම මේ ප්‍රශ්න වලට උත්තර ලියන එක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. අමාරු වෙන්නේ නැහැ. ඉතින් මම කියපු කාරණේ ළමයින්ට තවත් තහවුරු වෙන්නේ නැති මේ විභාග ප්‍රශ්නයක් කියලා කියන්නේ ලොකු දැනුම් සම්භාරයක්. ලොකු දැනුම් සම්භාරයක්, සුපිරි දැනුම් සම්භාරයක්. අර කිව්වා වගේ සුපිරි ස්කන්ධයක් තියෙන බවට ප්‍රබල ලෙස යෝජනා කරයි කියලා. සුපිරි ස්කන්ධයක් සහිත කළු කුහරයක් තියෙන බවට ප්‍රබල ලෙස යෝජනා කරයි කියලා තිබුණනේ ප්‍රශ්නේ. ඒ වගේ තමයි මේ ප්‍රශ්න වලින් මෙවැනි දේ කිරීමෙන් සුපිරි දැනුමක් විභාග ප්‍රශ්න සංචිතයේ තියෙන බවට යෝජනා කරනවා කියලා මට කියන්න පුළුවන්. මම යනවා පළවෙනි කොටස A1. ධ්වනි තරංග සඳහා ඩොප්ලාචරණයේ ප්‍රවේග තුනක් මත රඳා පවතී. ඒවා නම් කරන්න. මේවා ගැන ගොඩක් පැහැදිලි කරපු නිසා මට තියෙන නම් කරන්න දැන්. වාතයට සාපේක්ෂ ධ්වනි තරංගවල ප්‍රවේගය, ප්‍රභවයේ ප්‍රවේගය සහ නිරීක්ෂකයාගේ ප්‍රවේගය. ඔන්න ප්‍රවේග තුන ඡේදයේ තියෙනවා. දෙක. හරිනේ. වාතයට සාපේක්ෂ ධ්වනි තරංගවල ප්‍රවේගය, ප්‍රභවයේ ප්‍රවේගය සහ නිරීක්ෂකයාගේ ප්‍රවේගය. මෙම ප්‍රවේග සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ පොළොවට සාපේක්ෂවය. මෙයට හේතුව කුමක්ද? ඉතින් කෙටියෙන්ම කියනවා නම් වාතය පොළොවට සාපේක්ෂව නිශ්චලයි කියලා සලකන නිසා. නැත්නම් අත් වශයෙන්ම මේ ප්‍රවේග මනින්න ඕන වාතයට සාපේක්ෂව. නමුත් වාතය පොළොවට සාපේක්ෂව නිශ්චලයි කියලා සලකන නිසා තමයි මේවා මේ පොළොවට සාපේක්ෂවමයි. එතකොට කෙටියෙන්ම අපිට ලියන්න තියෙන්නේ වාතය පොළොවට සාපේක්ෂව නිශ්චලයයි සලකන බැවින්. ඉතින් වාතයේ චලනය වුණොත් සුළඟ හමනවා නම් මේවා වෙනස් වෙනවා. හොඳයි B කොටස. ආලෝකයේ සඳහා ඩොප්ලාචරණයේ ප්‍රවේග දෙකක් මත රඳා පවතින්නේ ඇයි? ආලෝකයේ සඳහා ඩොප්ලාචරණය ප්‍රවේග දෙකක් මත රඳා පවතින්නේ ඇයි කියලා ප්‍රශ්නය අහනවා. ඒකට හේතුව ආලෝකය ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය නොවන නිසා. රික්තයක් තුල උනත් ආලෝකයට ගමන් කරන්න හැකි නිසා. ඒ හින්දා තමයි මෙතනදී මේ ඒ ප්‍රවේග දෙකක් මත රඳා පවතින්නේ. ඊළඟට C කොටසටම යන්නම්. F සමානයි F නෝට් වාරයක් එකරින බීටා වලින් පටන්ගෙන V සමානයි ඩෙල්ටා ලැම්ඩා යට ලැම්ඩා නෝට් වාරයක් C සම්බන්ධතාව ව්‍යුත්පන්න කරන්න. බීටා කුඩයි 1 විට 1 යට එකරින බීටා සමානයි 1 ධන බීටා කියලා දීලා තියෙනවා. ඉතින් මම මේක කරගෙන යනකොට ඒක තමයි ගාව පේපර් එක තියාගන්න ඕන තමයි වඩාම හොඳ මේවා ප්‍රශ්න පත්‍ර බලා කරන්න. මෙතනින් පටන් ගන්න කියලා කියනවා. C කොතනින්ද F සමානයි F නෝට් වාරයක් එකරින බීටා වලින් පටන් ගන්න කියලා කියනවා. එතකොට පටන් අරගෙන අර ලැම්ඩා ඇසුරෙන් දීලා තිබිච්ච ප්‍රකාශනය තමයි ව්‍යුත්පන්න කරන්න කියලා අපිට කියන්නේ. ඉතින් මම මේ බීටා කියන එක මෙතනදී අපිට F කියන්නේ C බෙදීම ආලෝකයේ ප්‍රවේගයනේ. ආලෝකයේ සංඛ්‍යාතයනේ මේ අපිට C බෙදීම ලැම්ඩා F නෝට් කියන්නේ C බෙදීම ලැම්ඩා නෝට්.
එතකොට වාරයක් එක ඍණ බීටා. ඔය විදිහට එනවා. එතකොට c දෙපැත්තෙම කැපෙනවා. මේක මට ගන්න පුළුවන් මේ lambda naught lambda සමානයි lambda naught බෙදීම එක ඍණ බීටා කියලා. lambda naught බෙදීම එක ඍණ බීටා. නමුත් අපිට දීලා තියෙනවා මෙහෙම මේ බීටා කියන එක එකට ගොඩක් කුඩා වෙනකොට බීටා කියන එක එකට ගොඩක් කුඩා වෙනකොට එකයට එක ඍණ බීටා සමානයි එක ධන බීටා කියලා. එකයට එක ඍණ බීටා සමානයි එක ධන බීටා කියලා අපිට දීලා තියෙනවා. එතකොට මම මේක මෙතෙන්ට ආදේශ කරන්නම්. lambda සමානයි lambda naught එතකොට එකයට එක ඍණ බීටා තියෙනවනේ මෙතන එකයට එක ඍණ බීටා ඒ වෙනුවට මම දන්නවා එක ධන බීටා කියලා. දැන් හරි දැන් මම වරහන් අයින් කරන්නම් lambda සමානයි වරහන් අයින් කළොත් එහෙම lambda naught බීටා මේ lambda naught මේ පැත්තට ගේන්න. එතකොට lambda ඍණ lambda naught කියන එක ලැබෙනවා. lambda naught බීටා. බීටා කියන්නේ v බෙදීම c. ඉතින් මේ lambda ඍණ lambda naught කියන්නේ ඩෙල්ටා lambdaටනේ. ඩොප්ලර් විස්ථාපනය සමානයි lambda naught v බෙදීම c. මේකෙන් අපිට එනවා v සමානයි ඩෙල්ටා lambda බෙදීම lambda naught වාරයක් c කියලා. ඩෙල්ටා lambda බෙදීම lambda naught වාරයක් c කියලා අපිට ලැබෙනවා. ඔන්න අපි ওই ප්‍රතිඵලය ලබා ගත්තා. ඔය සම්බන්ධයෙන් ව්‍යුත්පන්න කරන්න කියලා තමයි අපිට දීලා තියෙන්නේ. දැන් අපි ඔන්න එතනින් පටන් අරගෙන ওই ප්‍රතිඵලය ලබා ගත්තා. දැන් මම D කොටසට යනවා. D කොටස. ඉහත දෙක රූපයේ ඇසුරින් තීව්‍රතාවයන් උච්චවන්නා වූ තරංගායමයන් දෙකේ අගයන් නිර්ණය කරන්න. මේ උච්ච තීව්‍රතාවයන් උපරිම වෙන අවස්ථා දෙකක් නෙමෙයි දීලා තියෙන්නේ. එතකොට මේ උපරිමයට අදාළ තරංගායමේ නැනෝමීටර් 500යි. මේ උපරිමයට අදාළ තරංගායමේ නැනෝමීටර් 502යි. එතකොට අපිට කියන්නේ තීව්‍රතාවයෙන් උච්ච වන්නා තරංගායමන් දෙකේ අගය නිර්ණය කරන්න. නැනෝමීටර් 500 අනික 502යි නැනෝමීටර්. ඊළඟට අප කරා ළඟා වෙන වායුවට අදාළ වන්නේ කුමන උච්ඡේද කියලා අහනවා. ඉතින් අපි කරා ළඟා වෙන වායුවට අදාළ වෙන්නේ අඩු තරංගායාමයේ සහිත උච්චය. ඒ කියන්නේ 500යි නැනෝමීටර් උච්චය. 500යි නැනෝමීටර් උච්චය. මේක තමයි අපිට අදාළ වෙන්නේ. අදාළ වෙන්නේ කියන්නේ අපි කරා ළඟා වෙන එකට බලන්න. අපි කරා ළඟා වෙනකොට බ්ලූ shift එකක් නේ නීල විස්ථාපනයක් නේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ තරංගායම අඩුවීමක් නේ. නිසා අඩුවක් ගත්තා. මධ්‍යයට සාපේක්ෂව වායුව චලනය නොවියේ නම් අප නිරීක්ෂණය කරන්නා වූ ආලෝකයේ තරංගායමේ lambda naught නිසි තරංගායමේ කොපමණද? ඉතින් මධ්‍යයට සාපේක්ෂව වායුව චලනය වෙන්නේ නැහැ කියලා ගත්තොත් එතකොට අපි නිරීක්ෂණය කරන ආලෝකයේ තරංගායමේ ඉතින් මෙතන ගත්තොත් එහෙම මේ රක්ත විස්ථාපනය වෙලා තියෙන එක 502යි නීල විස්ථාපනය වෙලා තියෙන එක 501යි. ওই දෙකේ මැද තමයි අපිට ගන්න තියෙන්නේ නීල විස්ථාපනය වෙච්ච එක 500යි. ওই දෙකේ මැද අපි ගමු 501.
ඒක තමයි නිශ්චල නම් එන්න තිබුණේ. මොකද රක්ත විස්ථාපනයේදී එකක් වෙනස් වෙලා නිල විස්ථාපනයට අදාළව එකක් වෙනස් වෙලා නම් මැද තමයි තියෙන්න ඕන. නිසි තරංග ආයාමයේ. එනයින් වායුවේ වේගය විනිර්ණය කරන්න ඔබගේ පිළිතුර ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න. දැන් අපිට මේ වායුවේ වේගය නිර්ණය කරගන්න පුළුවන්. කොහොමද මේ v සමානයි අපිට මේ සමීකරණයක් ව්‍යුත්පන්න කරන්න හම්බුණා ඩෙල්ටා ලැම්ඩා බෙදීම ලැම්ඩා නෝට් බෙදීම c කියලා. මෙන්න මේක. ඉතින් මේක ඩෙල්ටා ලැම්ඩා කියලා කියන්නේ එක්කෝ ඔය රක්ත විස්ථාපනය නැත්නම් නීල විස්ථාපනය. ඉතින් 501 නම් මධ්‍යේ තරංගායාමයේ චලනය නොවනකොට නිසි තරංගායාමයේ 501 නම් රක්ත විස්ථාපනයට අදාළව ගත්තොත් 502යි නීල විස්ථාපනයට අදාළව ගත්තොත් 500යි. ඒ නිසා එකකින් තමයි වෙනස් වෙන්නේ. මේ ඩෙල්ටා ලැම්ඩා කියන්නේ එකයි. එක ගුණ කිරීම 10 ඍණ 9යි. බෙදීම ලැම්ඩා නෝට් කියන්නේ 501යි. ඒක 10 ඍණ 9න් ගුණ කරන්න ඕන. c කියන්නේ 8 ගුණ කිරීම 10 3 ගුණ කිරීම 10 8යි. ඒ කියන්නේ ආලෝකීය ප්‍රවේගය 3 ගුණ කිරීම 10 8යි. එතකොට මේ 10 ඍණ 9න් ගුණ කිරීම මම මීටර කරන්න. නමුත් එතන අනුපාතයක් තියෙන හින්දා එහෙම මීටර කිරීමේ අවශ්‍යතාවයක් එන්නේත් නැහැ. 3 බෙදීම 501 ගුණ කිරීම 10 8 කියලායි එන්නේ. 3 බෙදීම 501 ගුණ කිරීම 10 8. තුන බෙදීම 501 5.9යි 8. එහෙම නැත්නම් මට ආසන වශයෙන් ගත්තොත් එහෙනම් 5.9යි 9 ගුණ කිරීම 10 5යි ms ඍණ 1 කියලා එනවා. ඉතින් ආසන වශයෙන් ඔක ගන්නත් පුළුවන් 6යි කියලා. 6 ගුණ කිරීම 10 5යි ms ඍණ 1 කියලා ගන්නත් පුළුවන්. එනයින් වායුවේ වේගය විනිර්ණය කරන්න කියලා කිව්වේ අපි. මම මේක මේ පස්වෙනි කොටසනේ මේ විනිර්ණය කරන එක හතරවෙනි කොටසේ අහන්නේ අපගෙන් ඈත් වෙන වායුවෙන් නිකුත් වන ආලෝකයේ ඩොප්ලර් විස්ථාපනය කොපමණද කියලා. ඩෙල්ටා ලැම්ඩා. ඈත් වෙන වායුවේ ලැම්ඩා වැඩි. ඒක ඩෙල්ටා ලැම්ඩා කියන එක 1 නැනෝමීටර්. 501 ඉඳලා 502ට වෙනස් වීමක්. ඒක 1 නැනෝමීටර් ඩෙල්ටා ලැම්ඩා. 1 නැනෝමීටර්. ඒ තමයි ඩොප්ලර් විස්ථාපනය. හොඳයි මම දැන් යනවා 6 වෙනි කොටසට. බීටා එකට වඩා ගොඩක් කුඩාද ඔබගේ පිළිතුර සාධාරණීකරණය කරන්න. බීටා කියන එක දැන් මේ ලබාගෙන තියෙන අගයන් අනුව බීටා එකට වඩා ගොඩක් කුඩා අගයක්ද කියන එක අහනවා. ඉතින් අපිට මේක බීටා හොයන්න පුළුවන් නේ. බීටා හෙව්වොත් බීටා සමානයි v බෙදීම c. v කියන්නේ 5.9යි 9 ගුණ කිරීම 10 5. c කියන්නේ 3 ගුණ කිරීම 10 8. මේක ඉතින් ආසන්න වශයෙන් 2 ගුණ කිරීම 10 ඍණ 3 වගේ අගයක් වෙනවා ආසන්න වශයෙන්. ඉතින් මේක ගොඩක් ඒ කියන්නේ මේක එකට වඩා ගොඩක් කුඩයි කියලා අපිට ගන්න පුළුවන්. මේ කියන්නේ මේ ගත්තොත් එහෙම 0.0.0.2 නේ. ඒ 0.0.0.2 කියන එක එකට වඩා ගොඩක් කුඩා අගයක් කියලා සලකන්න පුළුවන්. එකෙන් 1000න් පංගු දෙකක් විතරනේ. ඒක කුඩා අගයක් විදිහට සලකන්න පුළුවන්. එතකොට මේ ඊ කොටස මන්දාකිනියේ මධ්‍ය ස්කන්ධය නිර්ණය කරන්න. මන්දාකිනියේ මධ්‍ය ස්කන්ධය. ඉතින් අතෝසෙම මේ වලාවන් දෙක මන්දාකිනියේ මධ්‍ය වටා වෘත්තාකාර චලිතයේ යෙදෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම මේ විශාල ස්කන්ධයක් මන්දාකිනියේ මධ්‍යයේ තියෙන හින්දා අතවසෙම මේ වෘත්තාකාර චලිතයට අවශ්‍ය කරන කේන්ද්‍ර අභිසාරී බලය මේ එකවලාවකට අවශ්‍ය කරන කේන්ද්‍ර අභිසාරී බලය
මන්දාකිණී ස්කන්ධය මගින් ඇති කරන ගුරුත්වාකර්ෂණයෙන් සහ මේ අනෙක් වලාවේ තියෙන ස්කන්ධය මගින් ඇති කරන ගුරුත්වාකර්ෂණයෙන් ලැබෙනවා. නමුත් මේ මන්දාකිණී මධ්‍ය ස්කන්ධය ගත්තාම අතිවිශාල ස්කන්ධයක් නිසා සූර්යයා වගේ බිලියන 2 වාරයක් විශාල ස්කන්ධයක් නිසා අපිට මේ ස්කන්ධයට සාපේක්ෂව මේකේ ස්කන්ධය නොසලකා හරින්න පුළුවන්. ඒ අනුව මෙයා මගින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලයට සාපේක්ෂව මෙයා මගින් මෙයා මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය අපිට නොසලකා හරින්න පුළුවන්. ඒ අනුව මෙයාගේ වෘත්ත චලිතයට අවශ්‍ය කරන සම්පූර්ණ ගුරුත්වාකර්ෂණ බලය මන්දාකිණියේ මැදේ තියෙන ස්කන්ධය මගින් ඇති කරනවා කියලා සලකන්න පුළුවන්. එහෙම සලකලා අපිට ඔතන ලියන්න පුළුවන් මේ වෘත්ත චලිතය සඳහා අවශ්‍ය කරන කේන්ද්‍රාභිසාරී බලය ගුරුත්වාකර්ෂණ බලයෙන් ලැබෙන නිසා මෙන්න මෙහෙම සම්බන්ධය. මෙන්න මෙහෙම සම්බන්ධයක් අපිට ලියන්න පුළුවන්. මේ ස්කන්ධය මම සිම්පල් M මන්දාකිණියේ මැදේ ස්කන්ධ කැපිටල් M කියලා ගන්නවා. එතකොට ওই දෙක අතර ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය මගින් තමයි අවශ්‍ය කේන්ද්‍රාභිසාරී බලය ලැබෙන්නේ. මෙයාට අවශ්‍ය කරන කේන්ද්‍රාභිසාරී බලය. ඒකට මෙයාට අවශ්‍ය කරන කේන්ද්‍රාභිසාරී බලය mv වර්ගයේ බෙදීම r ඒක සමානයි ඒ දෙන්න අතර ගුරුත්වාකර්ෂණ බලය g capital M simple M බෙදීම r වර්ගය. ඔන්නෝම. මේ simple M ට simple M කපන්න පුළුවන්. ඒක r එකක් කැපිලා යනවා. මේ capital M නේ අපි හොයන්න තියෙන්නේ. capital M සමානයි simple r ගුණ කිරීම v වර්ගය බෙදීම capital G. එතකොට simple r කියන එක ආලෝක වර්ෂ 100ක්. ආලෝක වර්ෂ 100ක් කියන්නේ 100 ගුණ කිරීම ආලෝකයේ වසරක් තුල ගමන් කරන දුරනේ. 100 ගුණ කිරීම තප්පරයකදී ආලෝකයේ ගමන් කරන දුර 3 ගුණ කිරීම 18යි. පැයකදී 3600යි. දින 3600න් ගුණ කරන්න ඕන. පැයකදී දිනකදී 24න් ගුණ කරන්න ඕන. 365න් ගුණ කරන්න ඕන. වසරකදී හොයන්න. ඒක ගුණ කිරීම v කියන්නේ අර මන්දාකිණියේ දූවිලි වලාවේ වේගයනේ. එතකොට ඒක අපි ආසන්න වශයෙන් 6 ගුණ කිරීම 10 5යි කියලා ගන්න පුළුවන්. 6 ගුණ කිරීම 10 5 වර්ගය බෙදීම g කියන්නේ 6 ගුණ කිරීම 10 ඍණ 11. ඔය විදිහට එනවා. ඉතින් මේක අපි සුළු කරමු. මෙතන 100 ඇවිල්ලා තියෙනවා. එතකොට මේ 6ට 6 එකයි 3600 අපි 6න් බෙදුවොත් 600යි. එතකොට 100 තියෙනවා 10 8 තියෙනවා 10 8න් ගුණ කරපුවාම 10 10ක් වෙනවා. මේ දෙක 10 පස්වෙනි බලයේ වර්ගයේ 10 10 වෙනි බලයයි. එතකොට 10 10 මෙතන 10 10 10 20යි. 10 20 10 ඍණ 11න් බෙදුවාම 10 ඍණ 31යි. මේ ටික ගුණ කරන්න තියෙන දැන්. sorry 10 30 ඍණ 31 නෙමෙයි ධන 31යි. දැන් මේ 3 ගුණ කිරීම 600 ගුණ කිරීම 24 ගුණ කිරීම 365 ගුණ කිරීම මෙතන 36යි. එතන වර්ග වෙනෝනේ 6 වර්ගයේ 36යිනේ. එතකොට 3 ගුණ කිරීම 600 ගුණ කිරීම 24 ගුණ කිරීම 365 ගුණ කිරීම 6 වර්ගයේ 36 36. එතකොට එනවා මෙතන 3යි 6යි 8යි 5.6යි 8 ගුණ කිරීම 10 8 වෙනි බලය කියලා.
හොඳයි අපේ තව ප්‍රශ්නයක් අහනවා මන්දාකිණියේ මැද්දේ පිහිට ඇති බවට විශ්වාස කරන්නේ කුමක්ද? ඉතින් ඒක මේ ඡේදයේ තියෙනවනේ මන්දාකිණියේ මැද්දේ තියෙනවා කියලා විශ්වාස කරන්නේ සුපිරි ස්කන්ධයක් සහිත කළු කුහරයක්. සුපිරි ස්කන්ධයක් සහිත කළු කුහරයක් තියෙනවා කියන එක තමයි විශ්වාස කරන්නේ. හොඳයි එච්චරයි ඒකේ තියෙන්නේ.